අද තමයි අපි අද සාකච්ඡා කරන්නේ 10 ශ්‍රේණියේ වර්ගඵලයේ පාඩම පරිමිතිය පාඩම සාකච්ඡා කරා වර්ගඵලයේ පරිමිතිය පාවිච්චි කරලා O level ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ දෙවෙනි ගාන නිර්මාණය වෙනවා. ඒකින්ද අපි දැන් පරිමිතිය කරලා තියෙන නිසා වර්ගඵලයේ පාඩමත් අවසන් කරලා ඊට පස්සේ තවත් වීඩියෝ එකකින් අපි මේ පාඩම් දෙක එකතු කරලා ලකුණු 10 ගානක් හදාගන්නේ කොහොමද කියලා කතා කරමු. අපි වර්ගඵලය ගැන කතා කරනවා නම් ඔයාලා දන්නවා වර්ගඵලය කියන්නේ කිසියම් වස්තුවක මේ තලයේ ප්‍රමාණය. ඒ වස්තුවේ පෘෂ්ඨය කොච්චර ප්‍රමාණයක්ද කියන එක තමයි අපි වර්ගඵලය කියලා අදහස් කරන්නේ. ඒකෝර අපි 6 පන්තියේදම වර්ගඵලය ඉගෙනගෙන තියෙනවා. වර්ගඵලය අපි මේ පාඩමෙන් ඉගෙන ගන්න තල රූපවල වර්ගඵලය 11 වසරේදී ආපහු ඒ වගේම 10 9 පන්ති වලත් අපි ඝන වස්තු වල වර්ගඵලයක් ඉගෙනගෙන තියෙනවා. මේ පාඩම අපි ඉලක්ක කරන්නේ තනිකරම තල රූප වලට. ඒකට අපිට තල රූප තියෙනවා සමචතුරාශ්‍රය, සුජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය, සමාන්තරාශ්‍රය, ත්‍රිපීසියම වෘත්තය. ඔය ටිකේ තමයි අපි වර්ගඵලය හොයන්නේ. දැන් අපි ඉස්සෙල්ලම බලමු අර පොඩි ඒව ටික ඉගෙනගෙන සමචතුරාශ්‍රයක වර්ගඵලය ඔයාලා දන්නවා. දිග වැඩි කිරීම පළල තමයි සාමාන්‍ය ඕනම තල රූපයක වර්ගඵලය හොයන්න අපි පාවිච්චි කරන සූත්‍රය. එතකොට සමචතුරාශ්‍රයේ දිගත් සමානයි පළලත් සමාන හේතු පාද හතරම සමාන හින්දා අපි එයාගේ වර්ගඵලය එක පාදයක් A කියලා ගත්තොත් එතකොට A වැඩි කිරීමයි A වර්ගය. පුංචි කාරණා අපි කියන්නේ ඔක 5 වැඩි කිරීම පාදයක දිග 5 නම් 5 වැඩි කිරීම 5. ඒ අනුව දැන් අපි ලොකු පන්ති වලට අහලා අපි දන්නවා A වැඩි කිරීමේ කියන්නේ ඒකේ වර්ගය ඒකේ දෙවෙනි බලය. එතකොට පළවෙනි ගාන බලනකොට පාදයක දිග සෙන්ටිමීටර් 5ක් වල සමචතුරාශ්‍රයක වර්ගඵලය. එතකොට අපි පොඩ්ඩක් මේ සමීකරණය ලියනවා A වර්ගය. එතකොට පාදයක් 5 නිසා අපි 5යි සෙන්ටිමීටර් වැඩි කිරීම 5යි සෙන්ටිමීටර්. එතකොට 25යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. ඒකම ඉතින් අනිත් එතකොට අපිට අහන්න පුළුවන් ඔක දශමාගයක් දීලා පාදයක දිග එතකොට දශම වැඩි කරන්න ඕන. භාගයක් දීලා ගොත් භාග වැඩි කරගන්න ඕනේ. භාග දශම වර්ග ගන්න ඕන නම් ඒක කරගන්න පුළුවන්. සමචතුරාශ්‍රයක වර්ගඵලය 324යි පාදයක දිග. එතකොට අපිට ලියන්න පුළුවන් ඒ සමානයි සිම්පල් A වර්ගය. අර කැපිටල් A වෙනකොට අපි 324 ආදේශ කරනවා වර්ගඵලය A වර්ගය. ඒතර වර්ගය ඉවත් කරනකොට ඔයාලා දන්නවා මේ 324ට වර්ගමූලය යෙදෙනවා. එහා පැත්තට වර්ග ලය යෙදෙනවා මේ පැත්තට වර්ගය අයින් කරනකොට. ඒක ඔයාලා දන්නවා වර්ගපද පාඩම් කරගන්න එකේ ඉඳන් 30ට යනකම්. එතකොට 324 දැක්ක ගමන් ඔයාලට 10 වසරේ ළමයෙකුට මතක් වෙන්න ඕන මේ 18 වර්ගය. එතකොට 324 වර්ගමූලය 18යි. ඒ කියන්නේ මේ පාදේ මේ සමචතුරාශ්‍රයේ පාදයක දිග සෙන්ටිමීටර් 18යි. පැහැදිලි නේද? එහෙම තමයි අපි සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ. පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා 5 6 7 8 හැම ශ්‍රේණියකම ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි දන්නවා සුජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ. ඒක දිග වැඩි කිරීම පළල පළවෙනි එක තියෙනවා පාදක දිග 12යි පළල 7යි. එතකොට අපි 12 7ෙන් වැඩි කරනවා. ඒකත් බොහොම සරල සිද්ධියක්. 12 7 84යි වර්ග සෙන්ටිමීටර අපි ඒකකෙත් වැඩි කරනවා සෙන්ටිමීටර වලින් වැඩි කරාම වර්ග සෙන්ටිමීටර. එතකොට වර්ගඵලය හොයන ඒකක ගැන අපි කතා කරොත් ඉතින් ළමයි වර්ග සෙන්ටිමීටර, වර්ග මිලිමීටර නේද? වර්ග මීටර, වර්ග කිලෝමීටර ඒවා තමයි දැන් අපේ රටේ වර්ග ප්‍රමාණය හොත් අපි කියන්නේ වර්ග කිලෝමීටර 65610යි. තව දැන් ඔයාලා ගෙදර මොනවා හරි පාවිච්චි කරනවා අපි කියන්නේ වර්ග අඩි. ඒ කියන්නේ අඩිය වැඩි කිරීම අඩි එකක් කියන්නේ අඟල් 12යි. එතකොට අඩිය වැඩි කිරීම අඩිය. එතකොට ඒකට අපි වර්ග අඩි එකක් කියලා කියනවා නේද? ඒ වගේ ඉතින් ඒකක තියෙනවා ගොඩක් වර්ගඵලය හොයනකොට එතකොට වර්ග මීටර. දැන් සුජුකෝණාශ්‍රයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් වේ 96ක් වේ දිග 12යි පළල සොයන්න. එතකොට ඔයාලා දන්නවා ඒක බොහොම සරලයි වර්ගඵලය හොයන්න දිග වැඩි කිරීම පළල. එතකොට වර්ගඵලය දීලා තියෙනවා 96යි. කෙලින්ම 12න් බෙදන්න. එතකොට ඔයාලට
පළල හම්බ වෙනවා. පළල කීයද තමයි එතකොට 96ට 12 වර 8යි. පළල සෙන්ටිමීටර් 8යි. අදිස්සරි පළල දීලා දිග ඇහුවොත් වර්ගඵලයක් දීලා වර්ගඵලය පළලෙන් බෙදන්නේ. එතකොට දිග හම්බ වෙනවා. එතකොට මේ ඒකක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මෙතන වර්ග සෙන්ටිමීටර්, මෙතන වර්ග සෙන්ටිමීටර්, මෙතනත් සෙන්ටිමීටර්. ඒකින්ද ගැටලුවක් නැහැ. හදිස්සියරියා වර්ග මීටර් දීලා මේ පැත්ත වර්ග මේ පැත්ත මීටර් දුන්නොත් ඉතින් ඒකක සමාන කරගන්න ඕනේ. ඒක අපි ඉස්සරහට ගැටලු විසඳනකොට බලමු. එහෙම ගණන් ආවම මොකද කරන්නේ කියලා. එතකොට අපි දැන් සමචතුරාශ්‍රය, සුජුකෝණාශ්‍රය, ඊට පස්සේ අපිට එන්නේ ත්‍රිකෝණය. මේ පිළිවෙලට පුංචි පන්තිවල ඉගෙන ගත්ත ටික ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ දෙකෙන් එකක් ආධාරකයේ වැඩි කිරීම ලම්බුස. ඔහොම තමයි අපේ ළමයි යෝග කියන්නේ. දෙකෙන් එකක් ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස. දෙකෙන් එකක් ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස. ඒකට දැන් අපි ඔක ඉගෙන ගන්න ඕන තමයි මේ ලම්බෝස කියන්නේ මොකක්ද කියලා. ඒකට ලම්බෝස හැමතිස්සෙම අපි දැන් මෙහෙම ත්‍රිකෝණයක් ඇන්දොත් මේ ත්‍රිකෝණය මෙන්න මේ පාදයේ ආධාරකය කියලා ගත්තොත් මේක ආධාරකය කියලා ගත්තොත් ඒ ආධාරකයට සම්මුඛ ශීර්ෂය මෙන්න මෙතන තියෙනවා. අන්නේ ආධාරකයට සම්මුඛ ශීර්ෂයේ මේ ආධාරකයට තියෙන කෙටිම දුරට අපි කියනවා ලම්බ උස හෙවත් h කියලා. අපි දැන් තව ත්‍රිකෝණයක් අඳිමු මෙන්න මෙහෙම. මේක මහා කෝණී ත්‍රිකෝණය. මේක ආධාරකය කියලා ගත්තොත් ආධාරකය කියලා ගත්තොත් අපි තුමු AB පාද කියලා මේ ABC කියලා ත්‍රිකෝණය. AB ආධාරකය කියලා ගත්තොත් AB ට සම්මුඛ ශීර්ෂය තමයි C. C වල ඉඳන් AB ට තියෙන කෙටිම දුරට තමයි අපි ලම්බ දුර කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න ඔයාලා දැන් ලම්බ දුර දන්නවා. තව අපි ත්‍රිකෝණයක් හඳිමු ළමයි. මහා කෝණී ත්‍රිකෝණයක් මන්දේ. ඔන්න හොතිය. මේක ABC කියලා තියෙනවා. මේ ABC ත්‍රිකෝණයේ AB ආධාරකය වුණා. AB ආධාරකය වුණොත් එතකොට AB ට සම්මුඛ ශීර්ෂය C නේ. එතකොට අපි මේ පාද මෙහෙට පොඩ්ඩක් දික් කරලා ආධාරකයේ AB කියලා ගත්තොත් ඔන්න ලම්බෝස වලට පැහැදිලි ඇති. එතකොට එතන තමයි අපි එතෙත් x කියලා දාගත්තොත් cx තමයි ලම්බෝ දුර වෙන්නේ. එතකොට හැමතිස්සෙම ඔයාලා බලන්න ආධාරකය කියලා ගන්න කෙනා ගේ සම්මුඛ ශීර්ෂයේ ඉඳලා මේ ආධාරකයට කෙටිම දුර තමයි අපි හැමතිස්සෙම ලම්බ දුර කියලා පාවිච්චි කරන්නේ. පැහැදිලි ඔයාලට දැන් ලම්බ දුර කියන එක. සමාන්තරාශ්‍රයක හොයද්දිත් එහෙම. එහෙනම් දැන් බලන්න අපි පළවෙනි ගාන හදමු. කොහොමද හදන්නේ බලන්න. ඔයාලට පේනවා අපි ඉංග්‍රීසි අකුරු ටිකක් දාගමු A B C කියලා. එතකොට මේ ABC කියලා අකුරු ටික දාගත්තොත් ළමයි අපිට හදන්න පුළුවන් දැන් AB ආධාරය. AC ලම්බෝස. එතකොට අපිට වර්ගඵලය හොයන්න A සමානයි දෙකෙන් එකක් ආධාරකයේ 7යි AB කියන්නේ 7යි AC කියන්නේ 6යි. එතකොට මේ 2ට 1යි 6ට 3යි කියලා අපිට කපන්න පුළුවන්. 7ට 3 21යි වර්ග සෙන්ටිමීටර. එහෙම තමයි අපි ගාන හදන්නේ. අපි තව ගානක් බලමු. මොන අපි ABC කියලා දාගත්තොත් ආධාරකයේ AC ලම්බූසටත් අපි අකුරක් දාගමු. එතකොට ලම්බූස BX. ලම්බූස කවුද? BX. ඒත් අපිට පුළුවන් ඒක හදන්න. A සමානයි වර්ගඵලයට අපි ඒරියා කියන්නේ දෙකෙන් එකක් ආධාරකයේ AC කියන්නේ 7යි ලම්බූස BX ඒක 3යි. එතකොට අපිට කැපෙන්නේ නැහැ 3 වරක් 7 21යි ලව වැඩි කරන්න 21 දෙකෙන් බෙදන්න. ඒක 21 දෙකෙන් බෙදුවා 10.5. දෙකට 1යි එකට නෑ බිංදුවයි දශම තිත තියුවා එකක් ඉදිරි වෙනවා 10ට 5යි මොනවද වර්ග සෙන්ටිමීටර. දැන් වලට පැහැදිලි ත්‍රිකෝණයක වර්ග
ඵලය හොයන හැටි ඒකේ වැදගත් වෙන්නේ ආධාරකයේ ලම්බුස. ඉතින් ඔයාලා මොකක් හරි පාදයක් ආධාරකය කියලා ගන්න හිතුවොත් මොකක් හරි අගයක් දීලා තියෙනවා නම් පාදක දිගක් දීලා තියෙනවා. එයාට සම්මුඛ ශීර්ෂයේ ඉඳලා ආධාරකයට තියෙන කෙටිම දුරට අපි ලම්බ දුර කියලා කියනවා. පැහැදිලිද? right. අපි ඊළඟට මොකද කරන්නේ කියලා ත්‍රිකෝණයක අපිට දීලා තියෙනවා පාදවල දිගවල වර්ගඵලයක් දීලා තියෙනවා. ලම්බු සහනේ ඔන්නේ A B C කියලා ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ඔය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය දීලා තියෙනවා. AB ආධාරකය දීලා තියෙනවා. ලම්බුස දීලා නැහැ. ලම්බුස දීලා නැහැ. එහෙනම් අපි ලම්බුස හොයමු. එතකොට අපි ලියමු සූත්‍රයට වර්ගඵලය සමාන වෙනවා දෙකෙන් එකක් ආධාරකය AB කියන්නේ 13යි ලම්බුස නැහැ. ලම්බුස x AB ට සම්මුඛ ශීර්ෂය C වල ඉඳලා තියෙන ලම්බ දුරාංශ කාණුවේ කෝලේ දාලා තියෙන විතර ඔයාලට පේනවා ඇති. දැන් අපි x හොයන්න නම් x සමාන ලකුණ එක පැත්තක තනි කරනවා. අර බෙදීමේ දෙක එහා පැත්තට දාන වැඩි කිරීමේ දෙක වෙනවා. වැඩි කරගෙන යන්න එපා. එහෙමම අර වැඩි කිරීමේ 13 බෙදීමේ 13 කරලා ඔය පැත්තේ x තියාගන්න. දැන් 13ට එකයි 52ට 13 මම හිතන්නේ 4යි. yes 4යි 4 2 8යි. ලම්බුස 4යි. හරිම සරලයි. දැන් මේකටත් අපි මේ වගේ දාගමු. ඉංග්‍රීසි අකුරු ටිකක් නම් කරගමු ගමන්. P Q R right P Q R. දැන් ඕකේ ආධාරකයේ P R ඒ කියන්නේ x ලම්බුස අපි මෙතෙන්ට අකුරක් දෙමු y කියලා. ඒකට ලම්බුස QY දීලා තියෙනවා 5යි. දැන් අපිට පුළුවන් දාන හදන වර්ගඵලය 30යි දෙකෙන් එකක් නැත්නම් ආධාරකයේ ලම්බුසෙන් වැඩි කරලා දෙකෙන් බෙදුවත් එහෙම ලිව්වත් ගැටලුවක් නෑ මේ සමීකරණය. ආධාරකයේ PR ඒක x කියලා ගන්නවා. ලම්බුස QY ඒක 5යි. දැන් අපි සුත්ත කරනවා බෙදීමේ දෙක වැඩි කිරීමේ දෙක වෙනවා. වැඩි කිරීමේ 5 බෙදීමේ 5. ඒකට x ඉතුරු වෙනවා. 5ට 1යි 30ට 6යි. 6 2 12. සෙන්ටිමීටර 12. ඒකට ඒ ආධාරක පාදයේ හෙවත් PR පාදයේ සෙන්ටිමීටර 12 වෙන ඔය ආකාරයට අපි වර්ගඵලයයි. ඒ තව මොකක් හරි දැන් මෙතන තියෙන්නේ ලම්බෝසයි ආධාරකයේ වර්ගඵලය. එතකොට ඔය සමීකරණයක් තුල ළමයි ඔකෙන් දෙකක් උනේ එක්කෙනෙක් හොයන්න. ආධාරකයේ ලම්බෝසයි දුන්නොත් වර්ගඵලය හොයන්න පුළුවන්. වර්ගඵලයයි ආධාරකයේ දුන්නොත් ලම්බෝස හොයන්න පුළුවන්. වර්ගඵලයයි ලම්බෝසයි දුන්නොත් ආධාරකය හොයාගන්න පුළුවන්. හරි සරල වැඩක්. ඊට පස්සේ අපි බලමු සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. ඒකට සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්නේ අපි කියන්නේ ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස. අනේ ඒකත් වැදගත්. මොකද එතනත් ලම්බෝස කියලා කියන්නේ සමාන්තර පාද යුගලයක් අතර ලම්බ දුරට. දැන් අපි මෙම සමාන්තර ආශ්‍රයයක් ඇඳුත් ළමයි අපිට පුළුවන් සමාන්තර ආශ්‍රයයක් ඇඳ ගන්න. මේ සමාන්තර ආශ්‍රයේ නව සමාන්තර ආශ්‍රයයක් අපි ඇඳහම ඔය සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන්තරයි නේද? සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන්තරයි. මේ පාද සමාන්තරයි අපි AB C කියලා දෙමුකෝ මේක. මේ ABCD AB ට CD සමාන්තරයි. ඒ වගේම AD ට BC සමාන්තරයි. ඒකට මේ සමාන්තර පාද දෙකක් අතර. ඒකට ඔන්න AB හා CD සමාන්තර අන්නේ පාද දෙක අතර අපිට පුළුවන් ලම්බුසක් හදාගන්න. right? ලම්බුසක් හදාගන්න. මෙන්න මේ ආකාරයට. ලම්බුසක්. හරියට ලම්බුසක් හදාගන්න පුළුවන්. එතකොට ඒකට අපි කියන්නේ අංශක
ආධාරකයත් ලම්බුසත් අතර කෝණය අංශක 90. අංශක 90 වුණ ලම්බුස. එහෙම නැත්නම් AD හා BC පාදයට ලම්බ දුරක් හදා ගන්න පුළුවන්. දෙන්න පුළුවන්. එතකොට දැන් මෙතන ආධාරකයේ වෙන්නේ ළමයි AB හා DC අතර ලම්බ දුර දීලා තිබුණොත් එක පාදයක් ආධාරක පාදයක් වෙන්නේ CD. එහෙම නැත්නම් AB. එහෙම නැත්නම් අපිට මෙහෙම ලම්බ උසක් ගන්න පුළුවන්. එතකොට අපිට ලම්බ උස කියලා ගන්න වෙන්නේ AD හා BC පාද දෙක අතර ලම්බ උස. එතකොට ආධාරකයේ වෙන්නේ එක්ක BC එක්ක AD. මොකද BC ට AD සමාන හින්දා BC ආධාරකය කියලා ගන්නත් පුළුවන්. AD ආධාරකය කියලා ගන්නත් පුළුවන්. එතකොට ඔයාලට පැහැදිලි එහෙනම් මොකද්ද ලම්බ උස සහ ආධාරකය කියන්නේ මොකක්ද කියලා. එතකොට සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්න අපි ආධාරකය වැඩි කිරීම ලම්බ උස කියලා තීරයක සූත්‍රය පාවිච්චි කරනවා. එතකොට මේකේ ඔයාලට පේනවා අපි ඕන අකුරු දාගමු A B C D කියලා සමාන්තර ආශ්‍රයක පළවෙනි ගානේ. එතනට ලම්බ උසට අපි අකුරු පුද්දාගමු. එතකොට ලම්බ උස AX වෙනවා. එතකොට මෙයාගේ වර්ගඵලය හොයාගන්න හරි ලේසියි අපිට. A සමානයි AB 9 නම් DC 9. එහෙනම් මේකේ ආධාරකයේ DC නේ. එහෙනම් ආධාරකයේ DC 9යි. ලම්බ උස 7යි. AX 63යි වර්ග සෙන්ටිමීටර. ඔය ආකාරයට අපිට හදාගන්න පුළුවන්. දැන් ඊළඟ ගානේ අපි දාගමු ඒකට අකුරු A B C D ලම්බ උසට අපි x කියලා දාගමු. එතකොට ලම්බ උස AX වෙනවා. ආධාරක පාදේ BC වෙනවා. එතකොට BC ට AD සමානයි. එහෙනම් BC 7යි. එහෙනම් අපිට පුළුවන් මේකේ ආධාරකයේ BC කියලා ගන්න. එතකොට BC තමයි ආධාරකය. අපිට හොයන්න කියන්නේ වර්ගඵලය ලම්බ උස AX. එතකොට BC නේද? එතන වැරදුනා. BC තමයි ආධාරකය. BC. එතකොට BC 7යි. මොකද AD 7 නම් BC 7යි. ලම්බ උස 11යි. එතකොට 11 වරක් 7 77යි වර්ග සෙන්ටිමීටර. ඔය ආකාරයට අපි සමාන්තර ආශ්‍රිත වර්ගඵලය හොයාගන්නවා. ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස සමාන්තර පාද දෙකක් අතර කෙටිම දුරට තමයි අපි මේ සමාන්තර ආශ්‍රය ලම්බ උස කියලා කියන්නේ. ඉතින් සමාන්තර පාද යුගල් දෙකක් තියෙනවා. කැමති එකක් ඔයාලට දුන්නොත් හදාගන්න පුළුවන් වෙන්න ඕන. හරි. බලමු අපි ඊට පස්සේ තව ඔන්න සමාන්තර ආශ්‍රයක අපිට තියෙන ප්‍රශ්න කිහිපයක් බලමු. වර්ගඵලයේ දීලා තියෙනවා ලම්බ උස දීලා තියෙනවා x කියන පාදේ හොයනවා. x කියන්නේ දැන් ඔකට අපි ඉංග්‍රීසි අකුරක් දාගත්තොත් අපි නම් කරගමු ඔක A B C D කියලා. ඒකට A B C D. ඒත් හැබැයි ඔකේ බැලුවහම ඔයාලට පේනවා ඇති AB තමයි ආධාරකය. හැබැයි AB ට CD සමානයි. අපි ඉස්සෙල්ලා AB හොයාගමු. වර්ගඵලය 63. වර්ගඵලය 63. වර්ගඵලය 63 නම් අපිට ලියන්න පුළුවන් 63 සමාන AB වැඩි කිරීම ලම්බ උස 7යි. ලම්බ උස 7යි. අපිට දීලා තියෙන ලම්බ උස 7යි කියලා. ඒත් අපි ඔය 63 බෙදීම 7 වෙනවා. එතකොට AB 9. AB 9 දැන් AB ට DC සමානයි. ඒ සමාන්තර ආශ්‍රිත සම්මුඛ පාද සමානයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. AB ට CD සමානයි. එහෙනම් CD සෙන්ටිමීටර 9. CD සෙන්ටිමීටර 9. පැහැදිලිද?
ඕක තමයි සමාන්තර ආශ්‍රයක වර්ගඵලය දීලා ලම්බෝස දීලා ආධාරක පාදයක් ඇව්වහම ඊළඟ ගානත් එහෙමයි අපිට බලන්න පුළුවන්. ඒකෙත් අපි නම් කරමු PQR කියලා. PQR S. එතකොට y දාමු. එතකොට SY ලම්බෝස. එතකොට PQR තමයි ආධාරක පාදය. QR තමයි ආධාරක පාදය වෙන්නේ. වර්ගඵලය 65. එහෙනම් අපිට පුළුවන් මේක 65 සමානයි. QR වැඩි කිරීම හැබැයි අපෙන් අහන්නේ PS. QR වැඩි කිරීම SY ලම්බෝස 13යි. ඒකට අපි අර වැඩි කිරීමේ 13 එහා පැත්තට ගෙනියනවා බෙදීමේ 13 වෙනවා. ඒතර 65ට 13 5යි. QR පාදය 10 සෙන්ටිමීටර 5යි. හැබැයි QR ට SP සමානයි. හේතුව සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි ඉඳලා. එන SP හෙවත් X 5 සෙන්ටිමීටර. පැහැදිලිද? right. ඊළඟ ගාන බලන්න මොකද්ද සමාන්තර ආශ්‍රයයක් දීලා තියෙනවා. ඒකේ වර්ගඵලය දීලා නැහැ. හැබැයි එක ආධාරකයකුයි ලම්බෝසකුයි දීලා තියෙනවා. ආධාරකය 12 සෙන්ටිමීටර ලම්බෝස 8 සෙන්ටිමීටර. ඒ වගේම තව ආධාරකයක් දීලා තියෙනවා අනිත් සමාන්තර පාද දෙකෙන් එකක් දීලා තියෙනවා 6යි. ඒ දෙන්න අතර ලම්බ දුර x කියලා දීලා තියෙනවා. අපින් x තමයි හැබැයි අහන්නේ. ඒකට අපිට මේක ලියන්න පුළුවන් නේද ළමයි 12 වැඩි කිරීම 8. එතකොට ඔය සමාන්තර ආශ්‍රය වර්ගඵලය. එක ආධාරකයක් 12යි. ඒකේ ලම්බෝස 8යි. ඊට පස්සේ අනිත් ආධාරකේ 6යි. යාගේ ලම්බෝස x. ඔය දෙන්න සමානයිනේ එකම සමාන්තර ආශ්‍රය වර්ගඵලයනේ හොයන්නේ. 12 වැඩි කිරීම 8 වුණාම ඔය සමාන්තර ආශ්‍රය වර්ගඵලයමයි. 6 වැඩි කිරීම x කියන්නේ ඔය සමාන්තර ආශ්‍රය වර්ගඵලයමයි. 12 වරක් 8 96යි. ඔය වැඩි කිරීමේ 6 මෙහෙට ගන්න බෙදීමේ 6 වෙනවා. එතකොට මෙතන 16යි සෙන්ටිමීටර වෙනවා. 9ට 1යි 3ක් ඉතුරු 36ට 6 වලක් 6යි. ඒකට x සමානයි 16 සෙන්ටිමීටර. ඕක ත්‍රිකෝණයකටත් ඔය වගේම මම දැකලා තියෙනවා අහලා තියෙනවා. ත්‍රිකෝණයක උනහම ත්‍රිකෝණයක් ඇඳහම අපි මෙතන ලම්බ උස දෙනවා. මේ පාද 10යි කියලා. මේ පාද 5යි කියලා. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට ලම්බ උසක් දෙනවා. දීලා මේ පාදේ අපි හිතමු දැන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය එනවනේ ළමයි 25. අපි හිතමු මේක 8යි. මොකක්ද සුළු වෙන එකක් නැහැ. මේක x කියලා දෙනවා. x හොයන්න කියලා. එතකොට x හොයන්න නම් ළමයි 10 වැඩි කිරීම 5 බෙදීම 2 සමාන වෙනවා 8 වැඩි කිරීම x බෙදීම 2ට. එතකොට අපිට x හොයන්න පුළුවන්. මොකද එකම ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙම ගානක් ඇවිල්ලා තියෙනවා 9 වසරේදීත් අපි දැකලා තියෙනවා ඒ ගාන ඔය ආකාරයට එනවා. නේ මට මේක ලියන්න පුළුවන්. දෙකෙන් එකක් වැඩි කිරීම ආධාරකයේ 10යි ලම්බෝස 5යි. ඕක සමාන වෙනවා අපහු දෙකෙන් එකක්. ආධාරකයේ 8යි ලම්බෝස x. ඉතින් සුළු කරාම අපිට පුළුවන් දෙකෙන් එකට දෙකෙන් එක කපලා දාන්න. එකම පැත්තේ දෙපැත්තේ තියෙන නිසා ඊට පස්සේ x හොයන්න අර වැඩි කිරීමේ යට අපි මොකද කරන්නේ බෙදීමේ 8 වෙනවා. එතකොට x ට උත්තරේ හම්බ වෙනවා. දශම උත්තරයක් වෙන එක මම හරියට හදලා දැම්මේ නෑ. 58න් බෙදන්න ඕන. එතකොට මම හිතන්නේ 58න් බෙදුවාම 58 වරක් 6යි දෙකක් ඉතුරු 6.25ක් උත්තරේ එනවා x සමාන. පැහැදිලි නේද? හරි. ඔය මම උගන්වන්නේ 7 8 9 පන්ති වල ඉගෙන ගන්න ඒව ටික මම ඉතින් මේ වෘත්තයක වර්ගඵලයේ විතරක් නෙවෙයි මේ ටික ඔක්කොම ඔයාලට උගන්වනවා කියලා හිතුවා. ඒකට ඒක ඔයාලට හොඳයි අමතක වෙලා තියෙනවා. මොන දැන් අපිට තියෙන ත්‍රිපිසියමක්. ත්‍රිපිසියමක වර්ගඵලය වන්නේ කොහොමද? සමාන්තර පාද දෙකේ එකතු බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස. සමාන්තර පාද දෙකක් තියෙනවනේ ත්‍රිපිසියමක නේද? අපි ත්‍රිපිසියමක් අර්ථ දක්වන්න කිව්වොත් කොහොමද කරන්නේ? සමාන්තර පාද දෙකක් එක් සම්මුඛ පාද යුගලයක් පමණක් සමාන්තර වූ චතුරස්‍රයක් අපි හඳුන්වනවා සමාන්තර ආශ්‍රයක් ලෙස. මොකද්ද? එක් සම්මුඛ පාද යුගලයක් පමණක් සමාන්තර වූ චතුරස්‍රයක් අපි හඳුන්වනවා සමාන්තර ආශ්‍රයක් ලෙස.
අනේ සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ලම්බ උසින් ඒ කියන්නේ සමාන්තර පාද දෙක අතර කෙටිම දුරෙන් වැඩි කරාම ඔයාලට මොකද්ද හම්බෙන්නේ? ලම්බ උස මේ වර්ග ත්‍රිපිසියමක වර්ගඵලය හම්බෙනවා. අපි බලමු පළවෙනි එක හදන්න. දැන් උන ත්‍රිපිසියමක් තියෙනවා. ওই ත්‍රිපිසියමේ සමාන්තර පාද දෙක ඔයාලට පේනවා ඇති 5යි 9යි. එතකොට අපිට පුළුවන් මේකේ වර්ගඵලය හොයන්න. 5යි 9යි එකතු කරලා ඕක දෙකෙන් බෙදා. මේ ලම්බ උස දීලා තියෙන මෙතන අංශ 90 කෝණයක් හැදිච්ච හින්දා එතන ලම්බ උස 7යි. ඒකට ඔයාලට පේනවා 9යි 5යි එකතු කරාම 14යි. 14 දෙකෙන් බෙදුවාම 7යි. 7ක් 49. ඔකට අපි කියන්නේ වර්ග සෙන්ටිමීටර් 49 ත්‍රිපිසියමේ වර්ගඵලය. මේකෙත් ඔයාලට පේනවා සමාන්තර පාද දෙකක් තියෙනවා 8යි 12යි. දැන් ඒ දෙන්න එකතු කරලා ලම්බ උසක් තියෙනවා 7යි. ඒ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා 7ෙන් වැඩි කරන ලම්බ උස 7යි. 12යි 20යි. 20 බෙදලා දෙකෙන්. 20 දෙකෙන් බෙදුවම 10යි. 10 වරක් 7 70යි වර්ග සෙන්ටිමීටර. ඔන්න ඔය ආකාරයට තමයි අපි ත්‍රිපිසියමක වර්ගඵලය හොයන්නේ. බලමු අපි ඊළඟට ත්‍රිපිසියමක වර්ගඵලය දීලා තියෙනවා 63යි සමාන්තර පාද දෙක එකක් දීලා තියෙනවා. සමාන්තර පාද දෙක එකක් දීලා තියෙනවා ළමයි 13යි ලම්බ උසක් දීලා තියෙනවා. හැබැයි අපි අහනවා අනිත් සමාන්තර පාදයේ අගය. ඒකත් අපිට හොයන්න පුළුවන්. මොකද අපි 63 සමාන කරේ කියන්නේ වර්ගඵලය සමාන කරනවා 13 ධන x. x සමාන්තර පාදය 13යි අනිත් එක්කෙනා x. ඕක දෙකෙන් බෙදලා ලම්බ උසෙන් වැඩි කරනවා. දැන් ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕන මේ බෙදීමේ දෙකයි වැඩි කිරීමේ 7යි එහා පැත්තට ගෙනියන්න. බෙදීමේ දෙක වැඩි කිරීම දෙක වෙනවා. වැඩි කිරීමේ 7 බෙදීමේ 7 වෙනවා. 63 දෙකෙන් වැඩි කරන්න යන්න එපා. ඔහොම තියාගන්න. 13 ධන x. දැන් ඔයාලට පේනවා 63යි 7යි කැපෙනවා ටක් ගාලා 9යි. 9 වලත් දෙක 10යි. දැන් අර ධන 13 එහා පැත්තට දාන්න. දින 13 වෙනවා 5යි උත්තර. අනිත් සමාන්තර පාද සෙන්ටිමීටර් 5. අපි යෝගී තව ගානක් කරමු. මොකද්ද කියන්නේ? ඒ ගාන මොකද කියන්නේ ළමයි? ඒකේ වර්ගඵලය දෙනවා. සමාන්තර පාද දෙක දෙනවා. ලම්බ උස අහනවා. x ලම්බ උස අහනවා අපි කඩේෙන් දාලා. නේද? ඒක අපිට පුළුවන් ඒක හදන්න. කොහොමද? 110 සමාන කරනවා 13 ධන 7 බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස x 110 13යි 7යි 20යි 20 දෙකෙන් බෙදුවම හැබැයි 10යි ළම. එතකොට අර වැඩි කිරීමේ 10 බෙදීමේ 10 වෙනවා මෙතෙන්ට x එනවා. බිඳුවට බිඳුව කපලා ගියා එතන සෙන්ටිමීටර x සමානයි සෙන්ටිමීටර 11. ඔන්න ඔයාලා 9 පන්තියට යනකම් ඉගෙනගත්තු ටික තමයි මේ අපි කතා කරන්නේ. තව වෘත්තයක වර්ගඵලය හොයන්නත් අපි 9 අවසරේදී ඉගෙන ගත්තා. බලමු තව මොනවද තියෙන්නේ කියලා. අපි ඊට පස්සේ බලනවා හරි වෘත්තයක වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය πr වර්ගය. ඇත්තටම තමයි මට එක දෙයක් කියා දෙන්න අමතකුණා අර පරිමිතිය ඔයාලා මගේ වීඩියෝ එක බලුවා නම් පරිමිතිය පාඩමේ මේ π කියන්නේ කවුද කියලා. π කියන්නේ ඇත්තටම ඕනෑම වෘත්තයක වටේ දිග විස්කම්භයෙන් බෙදුවහම π. ඕනෑම වෘත්තයක වටේ දිග විස්කම්භයෙන් බෙදුවහම උත්තරේ π. ඕනෑම වෘත්තයක වටේ දිග විස්කම්භයෙන් බෙදුවහම උත්තරේ එන්නේ ඕනෑම වෘත්තයක. ඕනෑම වෘත්තයක වටේ දිග බලලා ඒක විස්කම්භයෙන් බෙදන්න. එතකොට 22 බෙදීම 7 කියන පිළිතුර ඔයාලට ලැබෙනවා.
ඒතර 5r වර්ගයේ වෘත්තයේ r කියන්නේ ඔයාලා දන්නවා. එහෙනම් අපි හදමු ගණන් කීපයක්. පහක් දක්වන අර සහිත වෘත්තවල වර්ගඵලය සොයන්න. මම පළවෙනි ගාන හදන්නම්. ඒ සමානයි 5r වර්ගය 5ට 22 බෙදීම 7 දානවා. r ට 7 දෙපාරක් ආදේශ කරනවා. r ගේ වර්ගය 7 දෙපාරක් ආදේශ කරනවා. 7ට 7 කපල යනවා. එතකොට ඔයාලා දන්නවා 22ක් පාඩම් කරගන්න ළමයි 10 වසරේ ළමයි 9 වසරේ ළමයි මොකද ලේසි 22ක් අත 154යි වර්ග සෙන්ටිමීටර ගණන් හරද්දී හරි පහසුයි 22ක් දන්නවා. ටක් ගාලා උත්තර දාන්න පුළුවන්. නැත්නම් 4ක් 2 14යි එකක් ඉතුරුයි 4ක් 2 14යි 1යි 15යි කියලා දාන්නත් පුළුවන්. ඊට වඩා බොහොම කඩිනමින් ගණන් හදාගන්න පුළුවන්. 22ක් චක්‍රේ හරි ලේසි 22 44 66 210 ඔය ආදී වශයෙන් 110ට ටක් ගාලා කියන්න පුළුවන්. right a සමානයි 5r වර්ගය r සමානයි 14. අපි ඒකත් අද 22 බෙදීම 7යි 14 වැඩි කිරීම 14. 14 දෙපාරක් ආදේශ කරනවා. එතකොට 7ට 1යි 14ට 2යි. 7ට 1යි 14ට 2යි. එතකොට 22 වරක් 2 44යි 44 වැඩි කරන්න පුතේ 17. හරි ලේසි 14 වරක් 4 56යි. කොහොමද 14 වරක් 4 ගන්නේ 10 වරක් 4යි 4 වරක් 4. එකතු කරගන්න 56යි 5ක් ඉතුරු. 14 වරක් 4 ආපහු 56යි 56යි අර 5යි 61යි. කොහොමද 14 වරක් 4 ටක් ගාලා ගන්නේ 10 වරක් 4යි 4 වරක් 4යි එකතු කරගන්න. 10 වරක් 4 40යි 4 වරක් 4 16. 56. ඒ වගේ ඕනේ 19ක් 19 වරක් 5 වුණා 10 වරක් 5යි 9 වරක් 5යි එකතු කරගන්න. 95. 17 වරක් 8 ඕන 10 වරක් 8 80 8 වරක් 56 136. පැහැදිලිද? right ඒ වගේ හැම චක්‍රෙම අපි පාඩම් කරන්න ඕනේ නැහැ. සාධක කඩන්න එහෙම ගොඩක් වුණ වෙනවා. එහෙම චක්‍ර පුළුවන් වුණා. මේකටත් අපි ආදේශ කරනවා 5r වර්ගය 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 10.5යි 10.5යි දෙපාරක් දියන්න. අපිට මේක කපන්න පුළුවන් 3.5 ගොඩවල් වලින් 7ට 3.5 ගොඩවල් දෙකයි 10.5ට 3යි 2ට 1යි 22ට 11යි කියලා කපන්න පුළුවන්. ඒතකොට 11 වරක් 3 33යි 33 වැඩි කරන්න 10.5යි 33 වැඩි කරන්න 10.5යි. එතකොට කීයද පුතේ උත්තරේ අපිට මේක හිතෙන් හදා ගන්නත් පුළුවන් 33ව 10 330යි තව 33න් භාගයක් 16.5යි 16.5යි. එතකොට 346.5යි මම හිතන්නේ නේද 346.5යි කියලා උත්තරේ දා ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ඔක වැඩි කරගන්න 33 105න් වැඩි කරලා එක දශම ස්ථානයක් පරිදි. ඔන්නෝම තමයි අපි අරේ දුන්න වෘත්තයක වර්ගඵලය හොයා ගන්න. පැහැදිලිද? හරි. දැන් අපි ඊළඟට බලමු. පහක් දක්වන වර්ගඵල සහිත වෘත්තවල අරේ සොයන්න. ඔන්න වර්ගඵලය දෙනවා. අපි අරේ සොයනවා. එහෙනම් ඉතින් 5r වර්ගයට සමාන කරන්න. ඒ සමානයි 5r වර්ගය. ඒ සමානයි 5r වර්ගය. පැහැදිලි නේද? එතකොට 5ට වර්ගඵලයට අපි 1386 දානවා. 5ට 22 බෙදීම 7 දානවා. මේ පැත්තේ r වර්ගය ඉතුරු කරනවා. දැන් 1386 වැඩි කිරීම 7 මේ පැත්තට බෙදීම 22 දාගන්න වැඩි කිරීම 22 එතකොට r වර්ගය. මේක වර්ගයක් හින්දා යා පැත්තට වර්ගමූලයක් කියනකොට අනිවාර්යයෙන්ම සුළු වෙන්න ඕන. ඔයාලට 22කින් එකපාර කපන්න බැරි නම් 11න් කපන්න 11 වරක් ලේසියිනේ 11 වරක් 2යි 13ට 1යි දෙකක් ඉතුරු 28ට 2යි 6ක් ඉතුරු 66ට 6යි 126යි. දැන් 126 අපෝ දෙකකින් කපන්න 63යි. දැන් 63 7න් වැඩි කරන්න යන්න එපා 63 වරක් අත උහුම දාගන්න. දැන් අර මේ පැත්තේ වර්ගය අයින් කරනකොට එහා පැත්තට වර්ගමූලය එනවා. එතකොට මේ පැත්තේ 63 7න් වැඩි කරන්න යන්න එපා ලොකු වෙනවා. එතකොට සාධක කරන්න අමාරුයි. වර්ගමූලය හොයාගන්න අමාරුයි. මේ 63 ආපහු කඩන්න 9 වරක් 7. ඊට පස්සේ 7ක් ඉන්නවා. දැන් ඔයාලට පුළුවන් වර්ගමූලය හොයන්න. 9 වර්ගමූලය 3යි.
4ක් 7 49නේ 49 වර්ගමූලය 7යි. එතකොට r සමානයි 21. පැහැදිලි දේ සුළු කිරීම වැඩි කරගන්න යන්න එපා ළමයි. එතකොට සුළු කිරීම අමාරු වෙන වර්ගමූලයම හොයාගන්න අමාරු වෙනවා. ඒවා පුළුවන් තරම් සරල කරලා තියාගන්න. එතකොට 63ත් ඔයාලට කඩා ගන්න මතක් වෙන 9ක් 7 කියලා. එතකොට 9 වර්ගමූලය 3යි. ඒ 7ක් 49 49 වර්ගමූලය 7යි. කෙසේ වෙතත් මේවා කරද්දී තමයි වර්ගපද ටික එකේ ඉඳන් 30ටවත් පාඩම් කරගන්න. 1යි 4යි 9යි 16යි 25යි 36යි 49යි 64යි 81යි 100යි 121යි 144යි 169යි 196යි 225යි 256යි 289යි 324යි 301යි 400යි ඒ ආදී වශයෙන්. තව ගානක් හදමු අපි වර්ගඵලය දීලා තියෙනවා 38.5යි කියලා අරය අහන. එහෙනම් ඒ සමානයි 5r වර්ගය ඒකට අපි 38.5 දානවා. 5ට 22 බෙදීම 7 දානවා r වර්ගය. දැන් 38.5 වැඩි කිරීම 7 බෙදීම 22 r වර්ගය. දැන් වලට සුළු කරන්න පුළුවන් ළමයි. දැන් මාර වැඩි 38.5 බෙදා ගන්න ඕන 22කින්. අමාරු නම් 11 සරක් වලින් බෙදන්න. 11 සරක් 2යි 11 සරක් 3යි. right? එතකොට 5ක් ඉතුරුයි. 55ට දශම තිත තියුව 35. එතකොට 3.5. එතකොට 2ට 1යි අර 3.7ත් දෙකෙන් බෙදා ගන්න 3.5. දැන් 3.5 ඒවා දෙකක්. 3.5 ඒවා දෙකක් කියලා 3.5 වර්ගයනේ නම. 3.5 වැඩි කිරීම 3.5 කියලා 3.5 වර්ගය. එතකොට මේ පැත්තේ වර්ගය අයින් කරනකොට මේ පැත්තට වර්ග මූලයයි. එතකොට 3.5 වර්ගයේ වර්ගමූලය 3.5. 3.5. පැහැදිලි නේද? ඒ සුළු කිරීම. හොඳ කල්පනාවෙන් කරන්න ඕන. right? 22කින් එකපාර බෙදන්න යන්න අමාරුයි. ඒකින්ද 11න් හැමතිස්සෙම බෙදන්න. එතකොට යමක් කරන්න ඔයාලට පේන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න වර්ගඵලය දුන්නා අපි අරය හොයාගත්තා. දැන් අපි යනවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න. මේක 아무තු දෙයක් නෙවෙයි. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ ඔයාලා මොකද්ද කියලා දානවා. අපි වෘත්තයක් ඇඳලා ඒ වෘත්තයෙන් කොටසක් කේන්ද්‍රික ඛණ්ඩයක් විදියට අපි නම් කරනවා නේද? ඔයාලට යෝනාවක පැහැදිලි කරා ගන්න ඕන නම් මෙන්න මෙහෙම අපි වෘත්තයක් ඇඳලා මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා අපි ඔන්නවම මෙන්න මේ කඩේකින් ඇඳගත්තු කැලේ. ඉතින් මෙන්න මේ කේන්ද්‍රයේ පද අර දෙකක් තියෙනවා. පරිධියෙන් කොටසක් තියෙනවා. ඔන්න ඔය ටිකට අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියනවා. හැබැයි මේ පැත්තෙන් තියෙන එකත් කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි. මම ඒක අනිත් මේක විශාල මම මේ කහ පාටට පාට කරන ටික විශාල කේන්ද්‍රික ඛණ්ඩය, සුදු පාටට පාට කරපු ටික කුඩා කේන්ද්‍රික ඛණ්ඩය. හැබැයි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රය වටා කෝණය අංශක 360. ඒ 360න් කොටසක් අපි අයින් කරගන්නවා. අන්න ඒකට අපි අර තීටා කෝණය කියලා අර මම කේන්ද්‍රික ඛණ්ඩයක් ඇඳලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ඒකේ තීටා කෝණය r එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන සූත්‍රය πr වර්ගය අර කේන්ද්‍රය වටා කෝණය අංශක 360. ඒකෙන් කොටසක් තීටා කියලා අපි නම් කරා. එතකොට අපි ඔයාලට බලා ගන්න පුළුවන් සූත්‍රය πr වර්ගයේ වැඩි කිරීම 360 තීටා. ඒක ඔයාලට අමුතු දෙයක් නෙවෙයි. පරිමිතිය පාඩුවෙත් ඔයාලා ඒක දන්නවා. දැන් අපි බලමු මේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයාගන්නේ කොහොමද කියලා. ඔන්න එක පළවෙනි රූප සටහන. කේන්ද්‍ර කෝණය අංශක 45යි. අරය 14. එහෙනම් අපිට පුළුවන් ඒකේ වර්ගඵලය හොයාගන්න. πr වර්ගය වැඩි කිරීම ටිකක් සුළු කිරීම අපහසු වෙනවා. වර්ගයක් තියෙන නිසා පරිමිතිය හොයද්දී නම් කොහොම හරි කපලා යනවා. වර්ගඵලය හොයද්දී පොඩ්ඩක්
දශම උත්තරේ එහෙම එන්න පුළුවන් 22 බෙදීම 7 R14 දෙපාරක් ලියන්න වෙනවා අපිට. 360න් 45. දැන් අපි ඕක කපන්න ඕනවා. නේද? අපි කපමු. සුළු කරමු. එතකොට බලා ගන්න පුළුවන්. උන 45ට 1යි 360ට 45 වටයි. මතක තියාගන්න. 360ට 90 ඒවා 4යි. එහෙනම් 45 වටයි. 7ට 1යි 14ට 7 ගොඩවල් 2යි. 2ට 1යි 8ට 4යි. 2 ගොඩවල්. ආපහු 14ට 2 ගොඩවල් 7යි 4ට 2යි. ආපහු 22ට 2 ගොඩවල් 11යි 2ට 1යි. එතකොට 11 සරක් 7 77යි වර්ග සෙන්ටිමීටර. ඔක්කොම කපලා ගියා. ඒක නම් පහසු නේද? තව කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයක් අපි හොයමු. අරේ 10.5යි. කේන්ද්‍ර කෝණය අංශක 120යි. මේ කේන්ද්‍ර කෝණය අංශක 120යි. අපි බලමු. ඒ ගාන හදාගන්න. එහෙනම් අපිට ලියන්න පුළුවන් සූත්‍රය A සමාන πr වර්ගය වැඩි කිරීම 360 θ. එතකොට බලන්න π කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ 10.5යි. දෙපාරක් ලියන්න වෙනවා 10.5 r වර්ගය නිසා 360 120. දැන් 360 120 යදුවාම ළමයි මෝ සම්ස් ගොඩක් හදන්න. එතකොට මේවා විභාගෙදි මතක හිටිනවා. කපන්න මතක් වෙනවා ටක් ගාලා. 120ට 1යි 360ට 120 ඒවා 3යි. මොන බලන්න 7ට 3.5 ඒවා 2යි 10.5ට 3.5 ඒවා 3යි. මේ 3ට මම ඊට පස්සේ අර 160ට තියෙන 3 කපලා දානවා. ඊට පස්සේ 2ට 1යි 22ට 11යි කියලා කපන්න පුළුවන්. දැන් 11 10.5න් වැඩි කරනවා. 11 වලත් 10 110යි. තව 11න් භාගයක් 5.5යි. 115.5යි කියලා අපිට උත්තරේ ටක් ගාලා දාන්න පුළුවන්. එහෙම බැරි අය 105 11න් වැඩි කරලා දශම ස්ථානයක් දකුණු පැත්තේ ඉඳන් අරින්න. එතකොට 115.5 කියන උත්තරේ එනවා. අපි එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය එහෙම πr වර්ගය වැඩි කිරීම 360න් ඊට මේ වැඩ කරන්න ළමයි ඉතින් හොඳට චක්‍රේ පාඩම් තියෙනවා. මේකින්ද කරුණා කරලා හොඳට චක්‍රේ පාඩම් කරන්න. අපි චක්‍රය කියන්නේ දෙවරක් පුලින් 12ක් වලට කියන කන්සෙප්ට් එක නෙවෙයි. ඉතින් එහාට ඕනෑම චක්‍රයක් ළමයෙකුට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි චක්‍ර කියන්නේ. නැත්නම් ගණන් හදන්න බෑනේ. දෙවරක් පුලින් 12ක් වලට විතර පාඩම් ළමයෙකුට ඒව හදාගත්තාම ඕනම කෙනෙකුට ගණන් හදන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බලන්නේ කේන්ද්‍රික ඛණ්ඩය වල ආරය. පහක් දැක්කේ කේන්ද්‍රික ඛණ්ඩ වල ආරය සොයන. මොන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය දෙනවා වර්ගඵලය දෙනවා. ආරය අහන. ඒකෙදි අපි මොකද කරන්නේ? ළමයි අර අපි සූත්‍රය ලියනවා. නේද? අපේ සූත්‍රය ලියනවා A සමානයි πr වර්ගය වැඩි කිරීම 360න් θ. අදාළ කෝණය. දැන් දීලා තියෙන ආදේශ කරන්නේ 17යි 9න් 1යි. π 22 බෙදීම 7යි. ආරය තමයි අපි අහන්නේ ළමයි. θ කෝණය දීලා තියෙනවා ආසක 40යි. දැන් ඔයාලට පුළුවන් ඉස්සෙල්ලාම අර සමානකුනේ එහා පැත්ත වර්ගඵලයේ විෂම භාග කරගන්න. බලන්න 17 වරක් 9 මම දන්නවා 153යි. 10 වරක් 9 90යි. 4 9 63යි. 153යි උඩ ළවේ 1යි 154යි. right යට 9. දැන් මේ පැත්තේ තියෙන අනිත්‍ය ඔක්කොම ගෙනියන්නේ එහා පැත්තට. මේ 40යි 360යි දැක්කම මට කපා ගන්න පුළුවන් පොඩ්ඩක්. 40ට 1යි 360ට 49යි. ඒක මතක් වෙන්න ඕනේ. සරල කරගෙන එහා පැත්තට ගියා. එතකොට ඔය ඊළ පොඩ්ඩක් දිගට ගහගෙන බෙදීමේ 7 වැඩි කිරීමේ. මේ බෙදීමේ 9ත් වැඩි කිරීමේ 9 කරගන්න. ඊට පස්සේ උඩ ඉන්නේ 22 විතරයි. ඒකත් එහා පැත්තට දාන්න 22 වෙනවා. මේ පැත්තේ r වර්ගය. දැන් බලන්න 9ට 9 කපලා. 22 වරක් 1යි 154ට 22 ඒවා 7යි. දැක්ක ගමන් කැපෙනවා 22ට 22 වරක් 154ට 7යි කියලා. දැන් 7 දෙකක් ඉතුරු වෙනවා.
ඒ කියන්නේ 7 වර්ගය සමානයි r වර්ගය. එතකොට වර්ගය අයින් කරනකොට එහා පැත්තට වර්ගමූලය එනවා. 7 වර්ගයේ වර්ගමූලය 7යි. එහෙනම් r සමානයි 7 සෙන්ටිමීටර කියලා පිළිතුර අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට කේන්ද්‍රික ඛණ්ඩය දුන්නා, වර්ගඵලය දුන්නා, අරය හෙව්වා. තව එකක් තියෙනවා. තව කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා නිල් පාටට ඔයාලට පේනවා ඇති. ඒකේ වර්ගඵලය 462යි. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කීයද ළමයි? මේ පැත්ත 90 නම් අර පැත්ත 270. අපි පරිමිතියදිත් ඔහම රැවටිලි කරා නේද? එහෙනම් ඕකත් අපි සුළු කරනවා. A සමානයි pi r වර්ගය වැඩි කිරීම 360 θ. වර්ගඵලය අපිට දෙනවා 462යි කියලා. pi ට 22 බෙදීම 7 ආදේශ කරනවා. r දන්නේ නැහැ. 360 θට අපි දානවා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 270. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 270. අපිට පුළුවන් ඒවා සරල කරගන්න පුතේ. දැන් එහා පැත්තට පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ මේ 270යි 360යි දැක්කහම අපිට පොඩි 90න් බෙදන්න හිතනවනේ. 90 වරක් 3යි 270ට 360ට 90 ඒවා 4. දැන් ඔයාලට පුළුවන් ඔක ගෙනියන්න එහා පැත්තට ඉලක්ක ගහලා මේ වැඩි කිරීමේ 22 බෙදීමේ 22 වෙනවා. මේ පැත්තේ ඉන්න වැඩි කිරීමේ 3 බෙදීමේ 3 වෙනවා. බෙදීමේ 7 වැඩි කිරීමේ 7 වෙනවා. බෙදීමේ 4 වැඩි කිරීමේ 4 වෙනවා. මේ පැත්තේ r වර්ගය ඉතුරු වෙනවා. බලන්න 462 22 බෙදනවා එක සැරේ. 46ට 22 වරක් 2යි. දෙකක් ඉතුරු 22ට 22 ඒවා එකයි. ඊට පස්සේ බලන්න 3ට 1යි 21ට 7යි. දැන් 7 වරක් 7 49 වෙන උන 49 වැඩි කිරීම 4 කියලා දාගන්න. වැඩි කරන්න යන්න එපා 49 විතරයි. දැන් මේ පැත්තේ වර්ගයේ ඉන්න එක අයින් කරනකොට මේ පැත්තට වර්ග මූලය එනවා. 49 වර්ගමූලය 7යි 4 වර්ගමූලය 2යි. එතකොට 14යි සෙන්ටිමීටර. බොහොම සරලයි ගණන් හදන්න. චක්‍ර හැබැයි හොඳට ඕන තමයි. චක්‍ර පාඩම් කරගන්න. එතකොට ගණන් හදන්න ලේසි නැත්තම් ඊළඟ එක තමයි ඔය ළමයි වැඩි කරන්න දැක්ක හැමතැනම වැඩි කරනවා. වැඩි කරගන්න එපා. කඩලා තියාගන්න. දැන් 49ක් 4 ගත්තොත් වර්ගමූලය හොයාගන්න අමාරු වෙනවා. පැහැදිලිද? ඒවා ඒ විදිහට තියාගන්න. එතකොට වර්ගපදවල වර්ගමූල හොයාගන්න පුළුවන්. මොන අපි වර්ගඵලය දුන්නා කේන්ද්‍රික ඛණ්ඩය දුන්නා අරය හෙව්වා. තියරි මේ පාර්ට් එකකින් ඉවර වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති තවත් කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තියෙනවා. අරය දීලා තියෙනවා. වර්ගඵලය දීලා තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩවල කෝණය අහනවා. කේන්ද්‍රික ඛණ්ඩවල කෝණය අහනවා. ඉතින් අපි ඒකත් ඒ විදිහටම හදනවා. A සමානයි pi r වර්ගය වැඩි කිරීම 360න් තියෙනවා. වර්ගඵලය දාම 115.5. pi ට 22 බෙදීම 7 දානවා. r වර්ගය r අපි දානවා කීයද 10.5 දෙපාර. ඔය 10.5 වර්ගය කියලා ලියන්න එපා ළමයි. 10.5 දෙපාරක් ලියන්න. ඊට පස්සේ 360න් θ තමයි ඕන මට. θ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. මෙන්න මේක තමයි මට ඕන. θ. දැන් ඔයාලට පුළුවන් තරම් මේ දකුණු අත පැත්ත සුළු කරගෙන එහා පැත්තට ගෙනියන එක බොහොම සරලයි. නැත්නම් ඔක්කොම එහා පැත්තට ගෙනියන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. බලන්න 7ට 3.5 ගොඩවල් 3යි 2යි 2යි 3යි 10.5ට 3යි. තව 2යි 22යි කපන්න පුළුවන් 11. තව ඔය 3යි 360යි කපන්න පුළුවන් 360ට 3 ගොඩවල් 120. තව බෑ නේද කපන්න. දැන් ගෙනියමු අපි එහාට. 115.5 ගන්න ඉඳන්. හරේ ඉන්න 120 එක එහා පැත්තට ගෙනියනකොට බෙදී වැඩි කිරීමේ 120 වෙනවා. ලාවේ 11 ඉන්න. තව 10.5ක් තියෙනවා. ටිකක් සුළු කිරීම කරදරයි. මොන තීටා ඉතුරු වුණා. දැන් ඔයාලට පුළුවන් මොකද කරන්න? ඔක කපන්න. දන්න විදිහට කපමු.
අපි කපමුද ඔය 115.5 හරි ලේසි 11න් කපන එක නම් 11ට 1යි එකට නෑ 11ට 1යි 5ට නෑ බිංදුවයි දශම තිත තියන්න ඊට පස්සේ 55ට 5 right දැන් 10.5ට 10.5 කපන්න කවුද ඉතුරුනේ 120 එහෙනම් අංශක 120යි ඕනේ කීයද අංශක 120 හැමතිස්සෙම 11න් කපන්න තමයි හරි වැඩේ ලේසි කොට දාගන්න පැහැදිලිද right ඊට පස්සේ අපි යමු තව ගානකට ඒකේ වර්ගඵලය දීලා තියෙනවා මම ඔයාලට හැම එකෙම දෙක දෙක හැදුවා වුණා වර්ගඵලය දීලා තියෙනවා අරය දීලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අහනවා ඒ කියන්නේ මෙන්න මෙතන තීටා කෝණ තමයි ඔය අහන්නේ අපි ඒකත් හදමු සූත්‍ර ලියමු අපි එතකොට මම කෙලින්ම ලියන්නම් 42යි 9න් 7 සමාන වෙනවා 5 කියන්නේ 22 බෙදීම 7යි අරය 7යි කියලා දීලා තියෙනවා එනම 7 දෙපාරක් ලියනවා 360න් තීටා සුළු කරන්න පුළුවන් තරම් සුළු කරගන්න. එහා පැත්ත විෂම භාගත් කරගන්න ගම 42ව 9ක් කීයද? 9 වරක් 2 18යි එකක් ඉතුරුයි. 9 වරක් 4 31යි 37යි. ඔයාලට බැරි නම් පැත්තකින් වැඩි කරගන්න. 40ව 9ක් නැත්තම් 360යි. 2ව 9ක් 18යි. 360යි 18යි 378ට 378ට 7ක් එකතු කරාම 385යි එතන උත්තරේ හරි නේද 9 වරක් 2 18යි එකක් ඉතුරුයි 9 වරක් 4 36යි 37 මම සාමාන්‍යයෙන් මනෝමය උත්තර ගන්නවා ඕකට 7ක් එකතු කරාම 385 එතකොට මෙතන එන්නේ උත්තරේ 385 යට 9 ඒවා හරියට බලන්න නැත්නම් කැපෙන්නේ නැතුව යයි සුදු නොවුනොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙන්නේ එතකොට වෙලා යනවා දැන් තව බලන්න මෙතන 7ට 7 කපලා දාන්න පුළුවන් තව 22යි 360යි පොඩ්ඩක් සරල කරගන්න දෙකෙන් බෙදුවම 11යි 360 දෙකෙන් බෙදුවම 180 දැන් ගෙනියන්න ඔය ටික එහා පැත්තට නේද එහා පැත්තට ගෙනියන්න ඉක්මනින් හදාගන්න පුළුවන් ඔය ඉර දික් කරලා නේද ඔය ඉර දික් කරලා අර වැඩි කිරීමේ 11 බෙදීමේ 11 වෙනවා වැඩි කිරීමේ 7 බෙදීමේ 7 වෙනවා බෙදීමේ 180 වැඩි කිරීමේ 180 වෙනවා එතකොට තීට හම්බ වෙනවා දැන් ඔක බැලුවම ඔයාලට පේනවා ඇති 9යි 180යි කපන්න පුළුවන් ටක් දාලා 9 වරක් 1යි 9 වරක් 20යි 9 වරක් 20යි 18ට 9 වරක් 2යි 20යි දැන් බලන්න තව 11 වරක් වලින් ඔයාලා බය නැතුව බෙදන්න ඔය 385 මට දැක්ක ගමන් පේනවා බෙදිනවා කියලා 38ට 3යි 33යි 5ක් උදේ 55ට 5 ඊට පස්සේ බලන්න 7 බෙදෙනවා 35ට 5 5 වරක් 20 100යි තීට කෝණ 100යි හරි නේද ළමයි ඔන්න ඉතින් මම තියෙන ටික ඔක්කොම කළා දැන් අපි ওই ටික පාවිච්චි කරලා බලමු කොහොමද ගණන් හදන්නේ කියලා. පැහැදිලි නේද? ඔන්න වර්ගඵලය දුන්නා, ආරය දුන්නා, කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය හෙව්වා. ඊට කලින් හැදුවා වර්ගඵලය දුන්නා, කේන්ද්‍රික ඛණ්ඩය දුන්නා, ආරය හෙව්වා. කේන්ද්‍රික ඛණ්ඩයේ ආරයයි කේන්ද්‍රික ඛණ්ඩයයි දුන්නා අපි වර්ගඵලය හෙව්වා. නේද? අපි දැන් ඔන්න වර්ගඵලය සමස්තය ඔක්කොම මුලින් ඉඳලා කරගෙන ආවා. හරි. බලමු ඊට පස්සේ අපි ඔන්න අර ඔයාලා පෙළ පොතේ තියෙන ගානක් මම මෙතෙන්ට ගත්තා. බලන්න මේ රූපයේ දැක්වෙන්නේ සමාන්තර ආශ්‍රයක් හා කේන්ද්‍රික ඛණ්ඩයක් එක්වීමෙන් සෑදුණු තල රූපයක්. නේද? සමාන්තර ආශ්‍රයක් ඔයාලට උතර පේන්න තියනව නේද ළමයි? තියනව නේද සමාන්තර ආශ්‍රය? මේ තියෙන සමාන්තර ආශ්‍රය. මේ සමාන්තර ආශ්‍රයේ පාදයක් සෙන්ටිමීටර් 30යි. ආධාරක පාදයක් 30යි. ලම්බ උස 7යි. ලම්බ උස 7යි. එතකොට සමාන්තර ආශ්‍රයේ පාදෙකුයි ඔය කේන්ද්‍රික ඛණ්ඩයයි
ඔයාලට පේනවා ඇති ආපහු කේන්ද්‍රික ඛණ්ඩයකුත් බත් වෙලා තියෙනවා ඒකට. ඒ කේන්ද්‍රික ඛණ්ඩය හැබැයි අරය අපිට දීලා නැහැ. හැබැයි අරය හොයාගන්න පුළුවන් මේ සමාන්තර ආශ්‍රයේ එක පාදයක් 30යි. හැබැයි සමාන්තර ආශ්‍රයේ ඊට සම්මුඛ පාදයේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරයයි ඔක්කොම 44යි. ඒත් අපිට පුළුවන් ඔය 44න් 30 අඩු කරගත්තාම 14යි කියලා උත්තරයක් එනවා. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය 14යි. මේක අපිට හොයාගන්න වෙනවා මේ ගාන හදන්න. අරය සෙන්ටිමීටර් 14. දැන් පළවෙනි ප්‍රශ්න හරි දේශීය වාරට මම ඉගෙනනවා සමාන්තර ආශ්‍රිත වර්ගඵලය හොයන්න. මොකක්ද ඒක කියන්නේ? ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස. වර්ගඵලය සමානයි ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස. ආධාරකයේ කීයද ළමයි? 30යි. ඔය මම රවුම් කරලා තියෙන 30යි. ඒක යටපාදෙත් 30යි. වැඩි කිරීම 7. එතකොට බිංදුවයි 3.721යි වර්ග සෙන්ටිමීටර් 210යි. දැන් ඊළඟට අහන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපිට ඒක හදාගන්න පුළුවන්. දැන් අපි අරය හොයාගත්ත 14. මොකද 44න් 30ක් අඩු කරාම 14. යාගේ 14. එහෙනම් πr වර්ගය වැඩි කිරීම 360 θ. π කියන්නේ 22 බෙදීම 7යි. අරය 14යි දෙපාරක් දාන්න. θ කෝණය. අන්න දැන් කෝණ හොයාගන්නත් ඕනේ. ඔයාලට පේනවා මම මේ ලකුණු කරන්නම් මෙතන. එතන කෝණය අංශක 180යි වෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට. එතකොට සමාන්තර ආශ්‍රයේ කෝණය 30යි. එහෙනම් මේ පැත්ත 180ෙන් අඩු කරන්න ඕන අපි 30. එතකොට 150යි එතන කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කීයද? 150. පැහැදිලිද? ඒවා හොයාගෙන ඕන හදන්න. කම්ම දීලා නැහැ. දීලා තියෙන දත්ත වලින් හොයාගන්න ඕන. සරල රේඛාවක් බද්ධ කෝණවල එකතු අංශක 180යි සමාන්තර ආශ්‍රයේ අභ්‍යන්තර කෝණයක් 30යි. එහෙනම් 180ෙන් 30 අඩු කරාම 150යි. දැන් මේක අපි සුළු කරමු. බිඳුවට බිඳුවක් කපලා දාන්න. 7 වරක් 1යි 7 වරක් 2යි. 17ට 7 ඒවා 2යි. තව 2ට 1යි 36ට 18යි. තව දෙවරක් 11යි 18ට 9යි. තව 3 9ට 3යි 15ට 5යි. තවත් කැපෙන්නේ නැහැ නේද? එතකොට අපිට පුළුවන් 14 වරක් 5 70යි 70 11. 770යි නේ 70 11. ඒක බෙදා ගන්න වෙනවා 3. ඔන්න එතකොට අපිට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය එනවා. හරි නේද සර් හැදුවා? 22 බෙදීම 7 වැඩි කිරීම අරය 14යි 14 2යි කේන්ද්‍රික ඛණ්ඩය 360න් 150. බිඳුවට බිඳුව කැපුවා. ඊට පස්සේ අපිට 7ට 1යි 17ට 2යි 2ට 1යි 36ට 18යි දෙවරක් ඊට පස්සේ දෙවරක් 11යි 18ට දෙවරක් 9යි ඊට පස්සේ 9ට 3 වරක් 3යි 15ට 3 වරක් 5යි. ඒක 14 වරක් 5 70යි 70 11 770 770 බෙදමු නැත්නම් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියෙනවා. 7ට 3 ඒවා 2යි එකක් ඉතුරුයි 17ට 5යි 20ට 6යි 3ෙන් 2යි වර්ග සෙන්ටිමීටර. ඔන්න හැවුවා සංයුක්ත රූපයේ වර්ගඵල. ඒක ඉතින් හරි දේශී. අර 210යි මේ 256යි 3ෙන් 2යි එකතු කරා. එතකොට 210යි 256යි 456යි 466යි 466යි 3ෙන් 2යි වර්ග සෙන්ටිමීටර. ඔන්න අපි පොඩි ගානක් හැදුවා. හැබැයි මෙහෙම ගානක් නෙවෙයි සාමාන්‍ය පෙළ විභාගෙට හරි 10 වසරේ වාර විභාගෙට හරි ඉන්නේ ඔය වර්ගඵලයයි පරිමිතියයි දෙකම බද්ධ කරලා අපි ඊළඟට එකෙන් ගණන් 10ක් විතර ඔයාලට අරගෙන එනවා සාමාන්‍ය පෙළ. තාපෝ එක්කෝ අපිට 11 වසරේ 10 වසරේ වාර විභාගෙට ආපු ගණන් කීපයක් මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. එතකොට ඔයාලට මේ ලකුණු 10 ගාන හදලා හැටි ඕනේ. එතකොට ඔය මම 10 වසරේ 11 වසරේ උගන්න මේ 10 වසරේ පරිමිතිය වර්ගඵලය ඒකේ තල රූප ඔක්කොම එකේ
ත්‍රිකෝණය, සමචතුරස්‍රය, සුදුකෝණාශ්‍රය, සමාන්තරාශ්‍රය, ට්‍රපීසියම්, වෘත්තය ඔය කියන පාඩම් ඔක්කොමගෙම වර්ගඵලයයි පරිමිතියයි අරගෙන තමයි ඒ ගාන හදන්නේ. ඔයාලා ඒක හදන්න අපි බලමු තවත් වීඩියෝ එකකින් ඒ වැඩේ කරන්න. ඒ ගාන හදන්න ප්‍රැක්ටිස් වෙන්න. මම තව ගානක් බලමු. රූපයේ දැක්වෙන අරේ සෙන්ටිමීටර් 28ක් වූ වෘත්තාකාර තහඩුවක රූපයේ පෙන්වා ඇති කේන්ද්‍රික ඛණ්ඩ දෙක කපා ඉවත් කිරීමට නියමිතය. එම කේන්ද්‍රික ඛණ්ඩ දෙක කපා ඉවත් කළ පසු ඉතිරි වෙන කොටසේ වර්ගඵලය සොයන්න. ඒ කියන්නේ අරේ සෙන්ටිමීටර් 28ක් වෙච්ච වෘත්තාකාර තහඩුවක් ඔය තියෙන්නේ. එහෙනම් දැන් මෙයාගේ වර්ගඵලය අපි හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ අර කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් දීලා තියෙනවා. හැබැයි දෙකේම ආරය 14යි. ඉතින් වෙන වෙනම හොයන්න ඕනේ. ආරය 14 එක්කෙනෙක්ගේ කේන්ද්‍රික ඛණ්ඩය අංශක 150යි අනිත් එක්කෙනාගේ කේන්ද්‍රික ඛණ්ඩය අංශක 30යි. අපිට පුළුවන් ඔකට ඕන පාට එකක් දාන්න. බලමු දාන්න පුළුවන්ද කියලා අහන්න පුළුවන්. තව පාටක් දාන්න. ඔන්න ඔය කේන්ද්‍රික ඛණ්ඩ දෙකේම ආරය සමාන. එහෙනම් ඉතින් අපිට අර දේශීයම ගාන හදන්න පුළුවන්. ඉස්සෙල්ලා විශාලම වෘත්තයේ වර්ගඵලය හොයමු දරුවනේ. ආරය මුළු තහඩුවේම හොයමු. ආරය 28යි. pi r වර්ගය. 27 වැඩි කිරීම 28 වැඩි කිරීම 28. 7ට 1යි 28ට 4යි. 22ක් 4 88යි. 88 වැඩි කරන්න 28. දැන් ඔන්න ප්‍රශ්නයක් ඔයාලට. ඕක පැත්තකින් දීලා වැඩි කරගන්න වෙනවා. මට නම් හැබැයි එහෙම ඕනේ නැහැ. 28 වරක් 8ටක් ගාලා ගන්න පුළුවන්. 28ක් 160යි 8 වරක් 64. 160යි 64යි 224. 224න් 4 දැම්ම 22ක් ඉතුරු වෙනවා. ආපහු 28 වරක් 8 224යි 224යි 22යි 246යි. මම හරියටයි චිතවෙන්නේ නේද? ඔයාලට උන පුළුවන් මේ 88 28න් වැඩි කරන්න පැත්තකින්. 8 වරක් 8 64යි. 6ක් ඉතුරුයි 8 වරක් 8 64යි 6යි 70යි 2 වරක් 8 16න් 6 එකක් ඉතුරුයි 2 වරක් 8 16යි 1යි 17යි. බලමු සර්ගත් උත්තරේ හරිද කියලා. හරි නේද? 2464. ඕක චක්‍රය හොඳට පුළුවන්. ඒකින්ද ටක් ගාලා මට ඒ කියන්නේ මම අර දෙවරකුයි දොළොස්සරකුයි යනකම් මට හොඳට පාඩම් මේ චක්‍ර පාඩම් කළා මම ටක් ගාලා කියලා දැන් 28 වරක් මම කිව්වේ දෙවරකුයි 8 වරකුයි පාවිච්චි කරා. 28ක් 160යි දෙවරක් 8 16 නම් 20 වරක් 8 160යි 8 වරක් 8 64. පැහැදිලිද? දැන් අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලිව්වා. දැන් දෙවෙනි පළවෙනි කෑල්ල හොයාගත්තා. මුළු තැටියේම වර්ගඵලය, වෘත්තයේම වර්ගඵලය. දැන් අර කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ අරේ සමාන හින්දා එක සැරේ අපි සූත්‍රයක් දාලා හදමු. pi r වර්ගය වැඩි කිරීම 360 θ. pi ට අපි 22 බෙදීම 7 දානවා. r ට 14 දානවා. 14 දෙපාරක් දානවා. 360 අර θට 150යි 30යි දෙකම දාන්න අර දෙක සමාන හින්දා 180. ඒ කියන්නේ නැත්නම් මේක අර්ධ වෘත්තයක්. 50 150යි 30යි 180යි අර දෙක සමාන හින්දා. අර දෙක අසමාන වුණා නම් වෙන වෙනම හදන්නවා. ඉතින් ගාන දිහා උදේට සුපරීක්ෂාකාරීව බලන්න. 180ට 1යි 360ට 2යි. 7ට 1යි 14ට 2යි. දෙකට අර 360 කපපු දෙක ඉවර කරලා දාන්න. දැන් 14 22 වැඩි කරලා දැන් ඊටත් පුළුවන් නම් මට මතකයි මම 22 වරක් 154යි කියලා ගත්තා. 22 වරක් 14 අපිට 308යි කියලා ගන්න පුළුවන්. අර මයින්ඩ් එකෙන් අරන් හදනවා මේක. ඒ කියන්නේ වමනාවෙන් කල්පනාවෙන් අරන් හදනවා මේක. දැන් අපිට මොකද ගන්න? දැන් උත්තරේ ගන්න පුළුවන්. ඒ කේන්ද්‍රික ඛණ්ඩ කපා ඉවත් කළ පසු ඉතිරි කොටසේ වර්ගඵලය හොයන අපි 2464 අඩු කරන්න 304න් 8ක් බෑ 14න් 8ක් 6යි. 5න් බිංදුවක් 5යි 4න් 3ක් 1යි 2156යි වර්ග සෙන්ටිමීටර හරි නේද? මම අඩු කරා 4න් 8ක් බෑ 14න් 8ක් 6යි 5න් බිංදුවක් 5යි 4න් 3ක්
රයිට්. ඒතර මගේ පාඩම අවසానයි ළමයි. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බවෙමු. මේකේ වර්ගඵලයයි පරිමිතයයි මික්ස් කරලා O level වලට එන ගාන අපි කතා කරමු. මේක 10ට 11ට දෙකට වැදගත්. මොකද 10 වසරේ පළවෙනි වාර විභාගයේ ඉඳන් මේ ගාන එනවා ලකුණු 10 ගාන. ඒක අනිවාර්යයෙන්ම විභාගයට හදන්න. අපි එවැනි ගණන් 10ක් සමග හම්බ වෙමු. සර් ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරලා ඔයාලට එවන්න. ඔයාලා බලන්න මගේ වීඩියෝස් වලට ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මම මේ 10 11 සහ 9 ශ්‍රේණි සියලුම පාඩම් මේ ආකාරයට ඔයාලට එවනවා. ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න. ඒගොල්ලන්ට දැනුම බෙදා ගන්න. හරි එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.